समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සමනං ගෝතමං උද්දිස්ස පානං ආරභන්ති තං සමනෝ ගෝතමෝ ජානං උද්දිස්ස කතං මන්සන් පරිභුංජති පටිච්ච කම්මන්ති තී. වන්දනීය පූජනීය ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ධර්ම විවරණ කියලා කියන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ සැබෑම බුද්ධ වචනය මොකක්ද කියලා විමසන සාකච්ඡා කරන උතුම් ධර්ම දේශනා මාලාවක්. පින්වත්නි, අපි මේ වෙනකොට මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේහි සූත්‍ර ධර්ම 50ම දේශනා කරලා අවසන්. මේ වෙනකොට අපට දේශනා කරන්නට තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකේන සූත්‍ර ධර්ම 50 පිළිවෙලට. මේ සූත්‍ර ධර්ම 50න් අද දවසේ අපට කතා කරන්න තියෙන්නේ 6 වෙනි සූත්‍රය වුණ ජීවක සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර ධර්ම 152න් 56 වෙනි සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකේ එන 6 වෙනි සූත්‍රය. එහෙම ගත්තම හරි. පින්වත්නි, අපේ ශාසන ඉතිහාසයේ ගැටලු ඇති වෙන විවිධ අවස්ථා තියෙනවා ශාසනික වශයෙන් ශාසනය ඇසුරු කරන විවිධ ශ්‍රාවකයන්ට. එවැනි ගැටලු ඇති වුණාට පස්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරපු කාලේ නම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ හමු වෙලා මේ ගැටලු විසඳගත්ත හැටි ඕනතරම් මේ සූත්‍ර දේශනා හදාරද්දී අපට හමු වෙලා තියෙනවා. වර්තමානයේ අපට වෙලා තියෙන ලොකුම ගැටලුව තමයි අපට ඇති වෙන ඕනම ශාසනික අර්බුදයකදී ශාසනික ගැටලුවකදී ධර්ම විනය සම්බන්ධ ගැටලුවකදී නමුත් අපට අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ හමු වෙන්න විදියක් නැහැ. බුදුරජාණන් වහන්සේත් එක්ක කතා බහ කරලා මේ ගැටලුව විසඳ ගන්න විදියකුත් නැහැ. අපිට මේ වෙනකොට ඉතුරු වෙලා තියෙන හස්තසාර සම්පත තමයි සූත්‍ර පිටකයත් අභිධර්ම පිටකයත් විනය පිටකයත්. මේ උතුම් පිටකයන් ඇසුරු කරගෙන තමයි අපිට තියෙන ඕනම ගැටලුවක් ශාසනික ප්‍රශ්නයක් ධර්ම විනය පිළිබඳ ගැටලුවක් හරි විසඳ ගන්නට සිද්ධ වෙන්නේ. මේ ජීවක කියන සූත්‍රය තුල සඳහන් වෙන්නේ පින්වත්නි, ජීවක කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේගේ කාලේ හිටපු බොහෝම ශ්‍රද්ධාවන්ත සෝතාපන්න ශ්‍රාවකයෙක්. ජීවක වෛද්‍යවරයා. මේ ජීවක වෛද්‍යවරයා සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් බණ අහලා ජීවක අඹවණය බුදු පියාණන් වහන්සේට පූජා කරනවා. ජීවක අඹවණේ පූජා කළා විතරක් නෙවෙයි, ඒ අඹවණේ බොහෝම අපූර්ව විහාරස්ථානයක් ආරාමයක් ගොඩනගලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කළා. ඉතින් මෙහෙම ශාසනයට
මහත් වූ හැඟීමකින් ශ්‍රද්ධාවකින් ගෞරවයකින් කටයුතු කරපු උතුමෙක් තමයි සෝතාපන්න උතුමෙක් ජීවක වෛද්‍යවරයා. මෙතුමාට ගැටලුවක් ඇති වුණා මේ සමාජය තුළ කතා කරන යම්කිසි කාරණාවක් මුල් කරගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ ජීවක අඹවනේ වැඩ ඉන්න අවස්ථාවක මේ ජීවක වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට යනවා. බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා සමනං ගෝතමන් උද්දිස්ස පානං ආරභන්ති. මේ සමාජය තුළ මෙන්න මෙහෙම කතාවක් යනවා භාග්‍යතුන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් උදෙසා ප්‍රාණවද කරනවා. ඊළඟට තන් සමනෝ ගෝතමෝ ජානන් උද්දිස්ස කතන් මන්සන් පරිබුංජති පටිච්ච කම්මන්ති. ශ්‍රමණ ගෞතමයෝ දැන දැන ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙනුවෙන් කරන ලද ඒ මාංශයන් වළඳනව කියලා මෙන්න මෙහෙම කතාවක් සමාජයේ පැතිරෙනව කියලා බුදුරජාණන් වහන්සේට ජීවක වෛද්‍යවරයා සඳහන් කරනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ උදෙසා ප්‍රාණවද කරනවා ප්‍රාණඝාත කරනවා ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ උදෙසා කරන ලද අන්නේ මාංශයන් පිළිගෙන වළඳනව කියලා කතාවක් පැතිරෙනවා. බුදුරජාණන් වහන්සේ මේක පිළිබඳ ඔබ වහන්සේගේ අදහස මොකක්ද කියලා තමයි ජීවක වෛද්‍යවරයා මෙතනදී විමසන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සඳහන් කරනෝ පින්නත්නි ජීවක මම කරුණු 3කින් මාංශය පරිභෝග නොකළ යුතුයි කියමි. කාරණා 3ක් මුල් කරගෙන මාංශය එහෙම නැත්නම් මස් නොවැළඳිය යුතුයි නොපිළිගත යුතුයි කියලා අනුශාසනා කරනවා කියලා සඳහන් කරනවා. පළවෙනි කාරණාව තමයි දිට්ඨං. දෙවෙනි කාරණාව තමයි සුතං. තුන්වෙනි කාරණාව තමයි පරිසංකිතං. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව පින්නත්නි ජීවක යම්කිසි භික්ෂුවක් යම්කිසි අවස්ථාවක අහල තියනව නම් තමන් උදෙසා මේ ප්‍රාණඝාතය මේ මාංශය තමන් උදෙසා සිද්ධ කළ එකක් කියලා දැකගත්තොත් ඊළඟට සුතං කියන්නේ දැක්කේ නැති වුණත් අහන්න ලැබෙනවා. ඔබ වහන්සේ වෙනුවෙන් තමයි මෙන්න මේ සතා මරලා මෙන්න මේ විදිහට මේ මාංශය සකස් කරලා ඔබ වහන්සේට පූජා කරන්නේ. අන්න ඒ වගේ යම්කිසි අවස්ථාවක තමන් වෙනුවෙන් ඒ සත්වයන් ඝාතනය කරලා මාංශය සකස් කරලා පූජා කරනකොට ඒක තමන් දැක්කනම් ඊළඟට තමන්ට ඒ ගැන අහන්න ලැබුණා නම් ඔය දෙකමත් නැතුව පරිසංකිතං කියලා කියන්නේ පින්නත්නි භික්ෂුවකට සැකයක් උපදිනවා. දැක්කේ නැහැ. තමන් වෙනුවෙන් මරනවා කියලා ඇහුවෙත් නැහැ. නමුත් හිතේ ඇති වෙනවා නම් කුකුසක්. මම වෙනුවෙන් මරලත් දන්නේ මම වෙනුවෙන් මේ සතාට ජීවිතය අහිමි කරලා මේ මාංශය සකස් කරුවාද දන්නේ කියලා සැකයක් හරි ඇති වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජීවක මම ඒ මාංශ පරිභෝගය අනුමත කරන්නේ නැහැ. දැකලා හරි තියෙනවා නම් අහලා හරි තියෙනවා නම් ඒ දෙකම නැතත් සැකයක් හරි උපදිනවා නම් සැකයක් හරි කුකුසක් හරි උපදිනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවක මම ඒක අනුමත කරන්නේ නැහැ කියලා. දැන් බලන්න පින්නත් අපේ සමාජයේ පැත්තට එබිල පොඩ්ඩක් අපි බලමු. දැන් සමාජයේ තුල ලොකු ප්‍රශ්නයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා, අර්බුදයක් තියෙනවා. මාංශ අනුභවය සුදුසුද නුසුදුසුද? මේක කාලාන්තරයක් තිස්සේ පැන නගින ගැටලුවක්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ කාරණාවට අනුකූලව අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. දැන් බලන්න වෙළඳපළේ තියෙන මාංශය පිළිබඳව ඔන්න යම් කතා සිද්ධ වෙනවා.
වෙළඳපොලේ තියෙන මාංශය කැපද අකැපද කියලා ඔන්න කතාව වෙනවා. දැන් වෙළඳපොලේ යම් මාංශයක් තියෙනවා නම් පින්නන්ති අපි වෙනුවෙන් ඒ සතා මැරුවා කියලා අපි දැක්කද? අපි දැක්කේ නැහැ. ඊළඟට ඒ සතා අපි වෙනුවෙන් මැරුවා කියලා කාගෙන් හරි ඇහුවද? අහලත් නැහැ. හැබැයි ඒ සතා අපි වෙනුවෙන් මැරුවේ නෑ කියලා සැක මාත්‍රයක්වත් නැද්ද? දැන් වෙළඳපොලේ තියෙන මාංශයක් ගත්තට පස්සේ ඔන්න Tamanට සැක නෑ ඔන්න මං වෙනුවෙන් මැරුවා කියලා Taman ඔන්න දැක්කේ නෑ. දෙවෙනි කාරණාව මං වෙනුවෙන් මැරුවා කියලා ඇහුවෙත් නෑ කියමු. අහලත් නෑ කඩේ තියෙන මාංශය. හැබැයි පින්නයි Tamanට කුකුසක් තියනවද නැද්ද? කුකුසක් තියනවද නැද්ද? මම ඇහුවේ නැති වුණාට දැක්කේ නැති වුණාට හිතේ කුකුසක් තියනවද නැද්ද පින්නති මේ මාංශය වළඳන එක සුදුසුද නැද්ද කියලා. ඒ කියන්නේ එතනදිම අපට තේරෙනවා පින්නත්නි ඒක පරිභෝගයේදී පරිභෝගයට නුසුදුසු බව. දැන් පින්නතු මෙහෙම හිතන්න. දැන් මේ ජීවක වෛද්‍යවරයාට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම විස්තරයක් කරනවා. පින්නත් ජීවක මේ බුද්ධ ශාසනයේ ඉන්නවා මෛත්‍රී විහාරී භික්ෂුවක්. නැත්තම් කරුණා විහාරී භික්ෂුවක්. මුදිතා සහ උපේක්ෂා විහාරී භික්ෂුවක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතන විස්තර කරනවා මෛත්‍රී විහාරී භික්ෂුව කොහොමද? මෛත්‍රී විහාරී භික්ෂුව එක දිශාවක් අරමුණු කරගෙන මෛත්‍රිය මහග්ගත වූ සිතකින් පතුරමින් වාසය කරනවා. ඊළඟට දෙවන දිශාව අරමුණු කරගෙන මේ මෛත්‍රී සහගත භික්ෂුව මහග්ගත කොට මෛත්‍රිය වඩමින් මෛත්‍රිය පතුරවමින් කටයුතු කරනවා. ඊළඟට තුන්වෙනි දිශාව අරමුණු කරගෙන හතරවෙනි දිශාව අරමුණු කරගෙන ඊළඟට උඩ දිශාව අරමුණු කරගෙන යට දිශාව අරමුණු කරගෙන මේ වගේ සියලු ලෝකයන් සියලු සක්වලයන් අරමුණු කරගත්ත මහග්ගත වූ මෛත්‍රී විහරණයකින් මෙයා වාසය කරනවා. අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ කතා කරන දිසා අරමුණු කරගත්ත මෛත්‍රිය කියන්නේ කියලා. දැන් අපි මෙහෙම හිතුවොත් ඔන්න දැන් අපි ඔන්න වාඩි වෙලා අපි හිතනවා මේ උඩ දිශාවේ සියලු සත්වෝ වෛර නැත්තෝ වේවා තරහ නැත්තෝ වේවා දුක් පීඩා නැත්තෝ වේවා. ඒකද මේ කියන්නේ. යට දිශාවේ සියලු සත්වෝ වෛර නැත්තෝ වේවා තරහ නැත්තෝ වේවා දුක් පීඩා නැත්තෝ වේවා කියලාද මේ කියන්නේ. මේ ඒකද කියන්නේ? නැහැ. මහග්ගත කොට යම් කිසි කෙනෙක් දිශා අරමුණු කරමින් මෛත්‍රී කරනවා කියන්නේ ඒක අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. පින්වත්නි බුද්ධ දේශනාව වෙනවා මේ ඔය මෛත්‍රී කර්මස්ථානය පුරුදු කරද්දී සීමා සම්බේධ කියලා වචනයක්. සීමා සම්බේධය කියලා කියන්නේ අපේ ජීවිතවල අපි ඇසුරු කරන ලෝකයාට මෛත්‍රියේ සීමා මායිම් තියෙනවා. දැන් අම්මා ගැන අපට මෛත්‍රියක් තියෙනවා. නමුත් ඒ අපට අම්මා ගැන තියෙන මෛත්‍රිය වගේ මෛත්‍රියක් එතනින් එහා අම්මලා ගැන ඇති වෙන්නේ නැහැ. තමන්ගේ පියතුමා ගැන මෛත්‍රියක් තියෙනවා. හැබැයි ඒ මෛත්‍රිය එවැනි මෛත්‍රියක් ඒ පියතුමා එහායින් අනිකුත් පියවරුන්ට අපිට ඇති වෙන්නේ නැහැ. දරුවෝ ගැන මෛත්‍රියක් තියෙනවා. හැබැයි ඒ වැනි මෛත්‍රියක් අනිකුත් දරුවන් ගැන ඇති වෙන්නේ නැහැ. සහෝදර සහෝදරයන් තමන්ගේ ස්වාමියා භාර්යාව ගැන මෛත්‍රියක් තියෙනවා. හැබැයි ඒ මෛත්‍රිය වගේ මෛත්‍රියක් වෙන බාහිර අය වෙනුවෙන් ඇති වෙන්නේ නැහැ. ඇයි එහෙම ඇති වෙන්නේ නැති? අපේ මෛත්‍රියට සීමා තියෙන නිසා. අම්මට අපේ මෛත්‍රිය සීමා වෙලා, තාත්තට අපේ මෛත්‍රිය සීමා වෙලා, දරුවන්ට අපේ මෛත්‍රිය සීමා වෙලා. සහෝදර සහෝදරයන්ට තමන්ගේ ස්වාමි භාර්යාවට මෛත්‍රිය සීමා වෙලා. බුදුරජාණන් වහන්සේ මේ සීමා සම්බේධයක් කියලා සඳහන් කළේ ඔන්න ඔය සීමා කැඩිලා බිඳලා යන්න ඕනේ.
තමන්ගේ අම්මා වගේ සියලුම අම්මලා ගැන මෛත්‍රියක් ඇති වෙන සංකල්පයක්. තමන්ගේ තාත්තා වගේ සියලුම පියවරු ගැන මෛත්‍රියක් ඇති වෙන සංකල්පයක්. තමන්ගේ දරුවෝ ගැන වගේ සියලුම දරුවන් කෙරෙහි මෛත්‍රියක් ඇති වෙන සංකල්පයක්. ආදරයක් නෙවෙයි මෛත්‍රියක්. බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ ඒකයි සඳහන් කළේ මාතා යතා නියම් පුත්තන් ආයුෂා ඒක පුත්ත මනුරක්කේ එවම්පි සබ්බ බුතේසු මාන සම්භාවයේ අපරිමාණං. යම් කිසි කෙනෙකුට ඇති කරගන්න ඕන මෛත්‍රිය විදිහට බුදුන් වහන්සේ දේශනා කළේ අම්ම කෙනෙකුට දරුවෙක් ගැන ඇති වෙන වගේ මෛත්‍රියක්. දැන් අම්ම කෙනෙක් කැමතිද දරුවෙකුට වචනකින් හරි තවත් කෙනෙක් රිද්දනවට? කැමති නැහැ. අම්ම කෙනෙක් කැමතිද දරුවෙකුට දඬුවකින් මුගුරකින් පහරක් ගහනවට? කැමති නැහැ. අම්ම කෙනෙක් කැමතිද තමන්ගේ දරුවා පහත් කරලා කතා කරනවට? කැමති නැහැ. අම්ම කෙනෙක් කැමතිද තමන්ගේ දරුවගේ වැරදි වෙන කෙනෙක්ගේ කතා කරන්න? කැමති නැහැ. වරදක් කතා කරගෙන ආවත් ඒ අම්ම කරන්නේ වරද වහන එක. ඊළඟට අම්ම කෙනෙකුට දරුවෙක් ගැන ඊර්ෂ්‍යාවක් එහෙම එනවද? නැහැ. ඇති වෙන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් අම්ම කෙනෙකුට ඇත්තටම අපි දරුවෙක් අපි හිතමු දැන් ඔන්න උකුලේ නැලවෙන කාලේ දරුවෙක් අපේ අම්මලා එහෙම දන්නවා වෙලාවකට ඔන්න අතර දෙන කිරි බෝතලේ විසි කළා දානවා. වෙලාවකට අම්මගේ උදරයට පයින් ගහගෙන යනවා. වෙලාවකට අම්මගේ ශරීරේ මල මුත්‍ර කරනවා. වෙලාවකට පියතුමාගේ ශරීරෙත්. ඉතින් අන්න ඒ වගේ වෙලාවල් වල ඒ අම්මට ඒ දරුවා ගැන කිසියම් අමනාපයක් ඇති වෙන්නේ නැහැ. මල මුත්‍ර කරගත්තත් හුරතල් කර තමයි ඒ අම්මා ඒ දරුවා කෙරෙහි කටයුතු කරන්නේ. ඇයි? එච්චර මෛත්‍රියක්. ශරීරයේ මල මුත්‍ර හැලුවත් තරහක් එන්නේ නැහැ. දැන් බලන්න ගමනක් යද්දී කපුටෙක් වර්චස් පිටක් ඔලුවට හෙළුවොත් මොකද වෙන්නේ? කපුටත් එක තරහ යනවනේ. හැබැයි දරුවෙක් තමන්ගේ ශරීරය අර කපුටාගේ වර්චස් වලට වඩා ඉතාමත් වැඩි දුගදක් හමන අපිරිසුදු විශාල ලෙස තමන්ගේ ශරීරයට හෙළන මල මුත්‍ර හමුවේ නමුත් ඒ අම්මට ඒ දරුවා ගැන වෛරයක් උපදින්නේ නැහැ. හැබැයි අර කපුටෙක් වගේ සත්වයෙක් පුංචි වර්චස් පිටක් හෙළුවොත් ඒ කපුටත් එක තරහ යනවා. එතකොට බලන්න අම්මා කෙනෙකුට දරුවෙක් ගැන තියෙන මෛත්‍රිය කොච්චරද කියලා තේරුම් ගන්න පුළුවන් මේකෙන්. ඊළඟට දරුවෝ කොච්චර වෙනස්කම් කළත් වටේ පිටේ අය අහද්දි අම්මා තාත්තා කියන්නේ මොකද්ද? ඒත් කියන්නේ දරුවෝ මට ආදරේ කියලා. ඔය ඔහොම කිව්වට ඔහොම බැන්නට ඔහොම කළාට කොල්ලමට ආදරේ. අන්න එහෙමයි කියන්නේ. ඒ කියන්නේ අපේ දෙමව්පියන්ගේ හිතේ විශේෂයෙන් මෙතනදී ගත්තේ අම්ම කෙන චරිතේ දරුවෝ කෙරෙහි තියෙන මෛත්‍රිය මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ. ඒ මෙත්සිත තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං. සියලුම ලෝක සත්‍යයන් කෙරෙහි ඇති වෙන්න ඕනේ කියලා. අන්න එහෙම එකක් ඇති වුණොත් කියනවා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් දැන් එවැනි මෛත්‍රියක් තියෙන කෙනෙක් ගමනක් යද්දී කපුටෙක් වර්චස් පිටක් හෙළුවත් කපුට ගැන ඇති වෙන්නේ අර අම්මට දරුවෙක් ගැන ඇති වෙන වගේ හැඟීමක්. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට අන්න ඒ වගේ මෛත්‍රී සහගත හැඟීමකට එන්න නම් සීමා මායිම් බිඳලා මේ හැම අම්මෙක්ම හැම පියෙක්ම හැම දරුවෙක්ම හැම සත්වයෙක්ම තමන්ගේම කුසෙන් වදාපු දරුවෙක් වගේ දැනෙන මට්ටමකට ගන්න නම් ගත්තොත් අන්න ඒකට කියනවා සීමා බිඳගත්ත කෙනෙක් කියලා. යාට සීමා මායිම් නෑ, අප්‍රමාණ මෛත්‍රියක් තියෙනවා. ඔන්නෝ වගේ හැඟීමකට එන්න නම් සීමා සම්බේධය බිඳගත්ත සීමා සම්බේධ අවස්ථාවට එන්න නම් එයා ක්‍රමානුකූලව මෛත්‍රී භාවනාව කාලයක් පුරුදු කරන්න ඕනේ. ද්වේෂය ආදීනව මෙනෙහි කරමින්, මෛත්‍රී ආනිසංස මෙනෙහි කරමින්, තමා කෙරෙහි මෙත් සිත පතුරවමින්, අසල්වැසියන් කෙරෙහි මෙත් සිත පතුරවමින් මේ විදිහට කාලයක් තිස්සේ මෛත්‍රී චිත්තයෝ නැවත පෙරහැරක් වගේ පරම්පරාව වගේ නැවත පුරුදු කළ ආසේවනය කළා භාවිතා කළා මෙයා එනවා සියලුම අය කෙරෙහි දරුවෙකුට අම්මෙකුට දරුවෙක් දැනෙනවා වගේ මට්ටමේ හැඟීමකට එනවා. එතකොට කියන සීමා සම්බේධය කියලා. අන්නේ හැඟීමට එනකොට නීවරණ යටපත්. ඒ හැඟීම තුලම වාසය කිරීමට කියන උපචාරය තුල වාසය කිරීම කියලා. අනේ හැඟීම තුලම වාසය කරන කෙනා තමයි මෛත්‍රී ධානයන්ටපත් වෙන්නේ.
අන්න ඒ වගේ මෛත්‍රී ධානයකට පත් වෙච්ච කෙනෙක් ඒ ධානය හොඳට නැවත සමවැදෙමින් පුරුදු කරනවා. සමාපatti කුසල, තితి කුසල එහෙම කියලා ඔය දේශනාවල තියෙන ධාන සංයුක්තවල සමාපatti කුසලය කියන්නේ ඒ ධානයට නැවත සමවැදීමේ හැකියාව ඇති කර ගන්නවා. තితి කුසල කියන්නේ ඒ ඇතිවෙච්ච සමාධිය දිගට පවත්වාගෙන යෑමේ හැකියාව ඇති කර ගන්නවා. මෙන්න මේ විදිහට සමාධියට කැමති වෙලාවට සමවැදෙන්නක් කැමති කාලයක් වාසය කරන්නත් බුට්ටාණු කුසල සමාපatti බුට්ටාණු කුසල කියන්නේ කැමති වෙලාවක නැගිටින්නත් පුළුවන් ධානයෙන්. ඔන්න ඔය මට්ටමට මෛත්‍රී ධාන වර්ධනය කරගෙන ඊට පස්සේ තමයි දිසා අරමුණු කරලා මෛත්‍රී සහගතව වාසය කරන්නේ. මොකද කරන්නේ? මෙයා දකුණු දිශාව අරමුණු කරලා. දකුණු දිශාවේ සියලුම සත්වයෝ කිව්වට පස්සේ පින්නතු හිතන සීමා තියෙනවා. දැන් ධර්ම දේශනා කරන මම වුණත් අපේ පින්නතුන් වුණත් ඉදිරි දිශාව කියලා හිතුවොත් ඉස්සරහ කියලා හිතුවොත් මේක කොච්චර ඈත යනවද? ඒකයි මේ ලෝකයේ ඉක්මවා ගිය සක්වලවල් පවා අරමුණු වෙනවා කියලා කියන්නේ ඒකයි. එක දිශාවක් ගත්තට පස්සේ දිශාවේ කෙලවර අපට හොයාගන්න අමාරුයි. එතකොට අන්නේ දැන් අර මෛත්‍රී ධානයන්ට ආපු කෙනා මොකද කරන්නේ? හොඳට පුරුදු කරගෙන අදිෂ්ඨාන කරනවා ධානයකට සමවැදෙන්න කලින් මෙන්න මේ දකුණු දිශාවේ ඉන්න සියලුම සත්වයෝ නිදුක් වේවා වගේ හැඟීමක් ඇති කරගෙන ධානයට සමවැදෙනවා. එතකොට කියනවන්නේ ඒ දිශාව අරමුණු කරගෙන මහග්ගත ලෙස මෛත්‍රී චිත්තය භාවිතා කරනවා කියලා. ඊළඟට එයා ඒ ධානයෙන් එළියට ඇවිල්ලා ආපහු උතුරු දිශාව අරමුණු කරනවා. උඩ දිශාව අරමුණු කරනව නැත්තම් යට දිශාව අරමුණු කරනවා. යට දිශාව කිව්වට පස්සේ මේ මහ පොළවේ මේ පෘථිවි ධාතුවෙන් යට ප්‍රදේශත්. එතකොට කොච්චර ඈතකට ඒක යනවද? එතකොට අන්නේ විදියට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ජීවක කියන වෛද්‍යවරයාට මේ ශාසනයේ ඉන්න යම්කිසි භික්ෂුවක් මෙන්න මේ විදියට මෛත්‍රී හිත හොඳට පුරුදු කරලා සීමා සම්බේධ විඳගෙන හැම සත්වයේක්ම අපා දෙපා සිව්පා බහුපාදී සියලු සත්වයේක්ම අම්මේකට දරුවෙක් දැනෙන මට්ටමට ඇවිල්ලා ඒ තුලින් ධාන වලට ඇතුල් වෙලා ඒ ධාන පුරුදු කරලා ඊළඟට මෙයා ඒ ධාන වලින් එළියට ඇවිල්ලා දිසා අරමුණු කරලා නැවත සමවැදෙමින් මෙන්න මෙහෙම මෛත්‍රියක් පුරුදු කරනවා. අන්නේ වගේ මෛත්‍රියක් පුරුදු කරන මේ ශ්‍රාවකයා මොකද කරන්නේ? නිමන්ත්‍රණයක් ලබනවා. නිමන්ත්‍රණයක් කියන්නේ මොකද්ද පින්නත්නි? දානයකට ආරාධනාවක් ලබනවා. මෙන්න මේ භික්ෂුව මෛත්‍රී ධානය පුරුදු කරලා වෙන්න පුළුවන් නැත්නම් කරුණා ධානය පුරුදු කරලා වෙන්න පුළුවන්. අපි සඳහන් කළ විදිහට කතා කළ විදිහට එහෙම නැත්නම් මුදිතා හරි උපේක්ෂා හරි මෙන්න මේ වගේ සතර බ්‍රහ්ම විහරණ පුරුදු කරපු මෙන්න මේ භික්ෂූන් වහන්සේ ලැබූ ආරාධනාවකට ඔන්න නිවසකට යනවා. අන්නේ නිවසට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ භික්ෂුව දන් වළඳන විදිය. ඒ භික්ෂුව දන් වළඳනකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දැන් මේ භික්ෂුව දන්නවනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මාංශ වළඳනකොට මාංශ වැළඳීමේදී කාරණා තුනක පිළිටන්න වෙනවා. මොකද්ද? පළවෙනි එක තමයි ඒක ඒ සතා තමන් උදෙසා මැරුවා කියලා නොදැකිය යුතුයි. තමන් උදෙසා මැරුවා කියලා සැකයක්වත් ඇති නොවිය යුතුයි. ඊළඟට ඒ මාංශය තමන් වෙනුවෙන් මැරුවා කියලා නොඇසිය යුතුයි. ඊළඟට එහෙම තමන් වෙනුවෙන් මැරුවා කියලා එහෙම ඇසීම් මාත්‍රයක්වත් සැකයක් නූපදින විදිහට ඇති නොවිය යුතුයි. ඊළඟට මේ මාංශය දකිද්දි තමන්ට ඒ මාංශය ගැන මේ කඩෙන් ගෙන ආපු මාංශයක් මේක කැපද අකපද ඒ කියන්නේ මේ තුලින් මම මේ ප්‍රාණඝාතයට අනුබලයක්වත් දෙනවද කියලා සැකයක් හරි තියෙනවා නම් ඒ මාංශය වළඳන්නේ නැහනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාරණා තුනේ පිහිටන වේ භික්ෂුව දන් වළඳන්නේ මෙන්න මෙහෙමයි කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝතන් පිණ්ඩපාතන් අගතිතෝ අන්න එහෙම නුවණින් කැප අකප බව විමසලා අකපනම් ප්‍රතික්ෂේප කළා.
හැබැයි මේ භික්ෂුවට දැනුනොත් ඒ මාංශය පිළිබඳ ඔය තුන්ආකාරම සැක නැහැ කියලා. කිසිම සැකයක්. ඒක නිකන් පවත්ත මංශ. ඒ කියන්නේ මේක හරියට මේ ගහකින් වැටුණු ගෙඩියක් වගේ. කියන්නේ ගහකින් වැටුණු ගෙඩියක් වගේ මේ මාංශය ඒ කියන්නේ කිසිම දැක්මකුත් නැතුව කිසිම ඇසීමකුත් නැතුව කිසිම සැකයකුත් නැතුව ඊටාම විශ්වාසයෙන් වළඳන්න පුළුවන් නම් අන්නේ වැළඳීමත් බුදුන් වහන්සේ දේශනා කරන වළඳන්නේ කොහොමද? සෝතං පිණ්ඩපාතං අගතිතෝ. අගතිතෝ කියලා කියන්නේ තණ්හාවෙන් ගැට ගැහෙන්නේ නැතුව සියලුම සත්‍යයන් කෙරෙහි ගැඹුරු මෛත්‍රියක් කරුණාවක් තියෙන මේ භික්ෂුව තණ්හාවෙන් ගැට ගැහෙන්නේ නැතුව තමයි මේ මාංශය භාවිතා කරන්නේ. අගතිතෝ. ඊළඟට දේශනා කරනවා අමුච්චිතෝ. මේ මාංශය අමුච්චිතෝ කියලා කියන්නේ සිහි මුලා වෙන්නේ නැතුව. කෙනෙක් මාංශ වළඳද්දී සිහි මුලා වෙන්නේ කොහොමද? එක කාරණාවක් තමයි මාංශයේ කෙරෙහි තණ්හාව ඉපදීම. අපේ සමාජයේ මාංශයේ කැප අකැපභාවය කතා කරන හැම දිනාටම නෙවෙයි බහුතරයකට අමතක වෙන එක කාරණාවක් තියෙනවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ යම් ධර්මයක් යම් විනයක් මේ ලෝකයට එලි කළා නම් ඒ කුමක් පිණිසද? සම්මා සම්බුදුවරයන් වහන්සේලා මේ ලෝකයට පහළ වෙන්නේ සත්වයන්ට කුමක් කිරීම පිණිසද? සත්වයන්ගේ දුක නැති කිරීම පිණිස. දුක නැති කිරීම පිණිස කුමක් කළ යුතුද? තණ්හාව නැති කරන්න ඕනේ. එහෙනම් මේ ලෝකෙට සම්මා සම්බුදුරයන් වහන්සේලා පහළ වෙන්නේ මේ පංචස්කන්ධ දුක දරන මේ සසරගත සත්‍යයන්ගේ ඒ පංචස්කන්ධ දුකට හේතුන තණ්හාව නැති කරන්න. ඒ තණ්හාව නැති කරන්නයි මේ ධර්මය. ඒ තණ්හාව නැති කරන්නයි මේ විනය. එතකොට යම්කිසි කෙනෙක් මාංශ වළඳනව නම් තණ්හාවෙන් ආසාවෙන් එයාට මාංශ නැති වුණොත් ඒ වේල කණ්ඩ අපහසු නම් දවස් දෙකකට සැරයක් හරියේ පිලී රසයක් දැනෙන්නේ නැතුව පිලී සුවඳක් දැනෙන්නේ නැතුව ආහාරයක් ගන්න බැරි නම් එතන තියෙන පැහැදිලිවම තණ්හාව. අපි ඒ ආකාරයටත් දකින්න ඕනේ මේක දිහා. කෙනෙක් මාංශ වැළඳීම තුල තණ්හාව වර්ධනය වෙනවා නම් ඒක යාගෙන වෙනට බාධාවක්. මේ ශ්‍රාමින් වහන්සේලා මේ මෛත්‍රී විහාරති කරුණා විහාරති මේ භික්ෂූන් වහන්සේලා පෘථග්ජන භික්ෂූන් වහන්සේලා අවබෝධයකටපත් නොවුණුතුමන් වහන්සේලා වෙන්න පුළුවන්. හැබැයි ඒ පිණ්ඩපාතේ වළඳනකොට ඒ මාංශාදිය වළඳනකොට තණ්හාවෙන් ගැට නැතුව ඊළඟට තණ්හාවෙන් මුලාවටපත් වෙන්නේ නැතුව නොඇලී අනජ්ජාපන්නෝ තණ්හාවෙන් ඒ මාංශේ බැසගන්නෙත් නැතුව. දැන් බලන්නකෝ මේ සමාජයේ සමහර අය මස් කනකොට කොහොමද? තලු මර ඒක ආහාරයට ගන්නෙ. දැන් ප්‍රත්‍යවේක්ෂාවලෙම සඳහන් කරන්නේ පිණ්ඩපාතේ කොහොමද මේ ගන්න ඕනේ. ඔය පොයට උනත් ඔය පිණ්ඩපාත ප්‍රත්‍යවේක්ෂාව කරන්නේ. නේව දවාය න මණ්ඩනාය න විභූෂනාය ආදි වශයෙන් යාවදේ විමස්ස කායස්ස තිතියා යාපනාය ආදි වශයෙන් මේ ආහාරය මොනතරම් නොඇලීද ගන්න ඕනේ. නමුත් මේ සමාජයට එපිල බැලුවට පස්සේ අපට හොඳට තේරෙනවා පිනතුරත් ඒක දැනෙලා ඇති මේ මාංශ අනුභවයේදී ඒක උඹල කඩ කෑල්ලක් හරි වෙන්න පුළුවන්. ඉස්සෝ කෑල්ලක් වෙන්න පුළුවන්. හාල් මැසි කොටසක් වෙන්න පුළුවන්. අන්න ඒවා අනුභව කරද්දී ලෝකයේ අනුභව කරන්නේ දැඩි තණ්හාවෙන්. එතකොට දැඩි තණ්හාවෙන් කැපමාංශයක් නමුත් ආහාරයට ගත්තොත් මොකද වෙන්නේ? ඒක නිවනට බාධාවක්. ඒක නිවනට පැහැදිලිව බාධාවක්. තණ්හා මාත්‍රයම මේ ලෝකයේ ඇහැ පිනවීම, කන පිනවීම, නාසය පිනවීම, දිව පිනවීම, කය පිනවීම, සිත පිනවීම. ඔන්න ඔය කාරණාහෙන් එකක් තමයි දිව පිනවීම කියන්නේ. එකක් ඉන්ද්‍රිය අසංවරයක් ඒක. ඒක විපාක පිණිස කර්ම සකස් වෙනවා. ඇතුළාන්තයේ ආහාරය පිළිබඳ දැඩි ලෝභය ඇති වෙනකොට ඒක විපාක පිණිස ක්ලේශ වට්ටයක්. ඒ ක්ලේශ වට්ටය නිසා කර්ම වට්ටයක්. කර්ම වට්ටය නිසා විපාක වට්ටයක් සකස් වෙනවා. එහෙනම් තණ්හාවෙන් මස් කෑල්ලක් කනවා කියන්නේ, තණ්හාවෙන් මාළු කෑල්ලක් කනවා කියන්නේ, තණ්හාවෙන් උඹලකට කෑල්ලක් රස විඳින්මින් කනවා කියන්නේ, අනුභව කරනවා කියන්නේ එතන ක්ලේශ වට්ටය
ක්ලේශ වට්ටය නිසා කර්ම සකස් වෙනවා. කර්ම නිසා විපාක වාර සකස් වෙනවා. එතකොට මේ මෛත්‍රී විහාරයේ භික්ෂුන් වහන්සේලා දානයකට වැඩියට පස්සේ පින්වත්නි සඳහන් කරනවා මේකේ කැප අකැප භාවය බලලා තමන් දැකලවත් නැති තමන් අහලවත් නැති තමන් වෙනුවෙන් මේක කරා කියලා කිසිම සැක බිඳුවක්වත් නැතුව නමුත් යම් කිසි මාංශයක් වළඳනවා නම් ඒක වළඳන්නෙත් කොහොමද? අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ. තණ්හාවෙන් ගැට ගැහෙන්නේ නැතුව තණ්හාවෙන් මුසපත් වෙන්නේ නැතුව සහ අනජ්ජාපන්නෝ කියන්නේ ඒකේ තණ්හාවෙන් බැහැගන්නෙත් නැතුව ඒ විතරක් නෙවෙයි සඳහන් කරනවා ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති. ආදීනව දස්සාවි කියන්නේ ආහාරේ පිළිකුල ආහාරයේ ආදීනව නැවත නැවත ඒ ආහාරය සම්පාදනය කර ගැනීමේ ආදීනව ඒ ආහාරයේ තින ආදීනවය ඒ ආහාරය වැළඳීමෙන් පසු වෙන එන ආහාරය වළඳද්දි වෙන ආදීනව ආදී වශයෙන් හොඳට මනසිකාර කරන නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති. මේක මේ සසර දුකෙන් නිදහස් වෙන්නේ මෙන්න මේ ආහාරය ගන්න කියන හැඟීමෙන් තමයි මේ ආහාරය ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ජීවක මේ බුද්ධ ශාසනයේ මෛත්‍රී විහාරයේ කරුණා විහාරයේ මුදිතා උපේක්ෂා විහාරයේ භික්ෂුව උනත් මෙහෙමනම් මේ මාංශ වළඳන්නේ පිණ්ඩපාතේ වළඳන්නේ රාගයේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළ දේශයේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළ මෝහයේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළ තථාගතයන් වහන්සේගේ ආහාර වැළඳීම ගැන ඔබ මොකද කියන්නේ කියලා අහනවා. දැන් අර ජීවක වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ සමාජයේ මෙන්න මෙහෙම දෙයක් කියනව කියලානේ. මොකද්ද මෙන්න මෙහෙම දෙයක් කියනව කියලා සඳහන් කළේ සමනං ගෝතමන් උද්දේශ පාණං ආරභන්ති. ශ්‍රමණ ගෞතමයන් උදෙසා ප්‍රාණඝාත කරනවා. ඊළඟට ඒ ශ්‍රමණ ගෞතමයෝ ඒ බව දැන ඒ මාංශ අනුභව කරනවා. ඔබ එහෙම අදහසක් ඉදිරිපත් කළානේ. මේ බුද්ධ ශාසනයේ මෛත්‍රී කරුණා විහාරී භික්ෂුවත් පෘථග්ජන භික්ෂුවත් මෙහෙමනම් මේ දාණය ගන්න. මෙහෙමනම් මේ මාංශ අනුභවය සිද්ධ කරන්නේ. කිසිම සැකයකුත් නැතුව කිසිම ඇලීමකුත් නැතුව කිසිම තණ්හාවෙන් බැස ගැනීමකුත් නැතුව ආදීනව දකිමින් නම් මෙයත් මේක කරන්නේ මේ භික්ෂුවත්. රාග දේශ මොහ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරපු තථාගතයන් වහන්සේගේ අනුභවය ගැන ඔබට මොකක්ද හිතෙන්නේ? ඉතින් ජීවක වෛද්‍යවරයාට සිහි උපදිනවා. ඉතින් ජීවක වෛද්‍යවරයා සඳහන් කරනවානේ සාදු සාදු භාග්‍යතුන් වහන්සේ. මට ඔබ වහන්සේ දේශනා කරන සියල්ලම හොඳට වැටහුණා. අනවබෝධයෙන්මයි මේ ලෝකයා මේ සඳහන් කරන්නේ ශ්‍රමණයන් වහන්සේ ප්‍රාණඝාතය දැන මේ විදිහට මාංශ අනුභව කරනවා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවක තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙක් වෙනුවෙන් යම් කිසි කෙනෙක් පරපණක් නසනවා නම් පින්වත් ජීවක කාරණා පහකින් ඒ ශ්‍රාවකයා බොහෝ පව් රැස් කර ගන්නවා කියලා සඳහන් කරනවා. තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙක් වෙනුවෙන් යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයක් කරනවා නම් පස් ආකාරයකින් පව වැඩෙනවා කියනවා. පළවෙනි කාරණා සඳහන් කරනවා ජීවක යම් කිසි කෙනෙක් පොළඹවනවා නම් ගිහිල්ලා අන්නර සතා අරගෙන එන්න කියලා. මැරීම පිණිස යම් කිසි සතෙක් රැගෙන එන්න කියලා අනුබල කළොත් බලකිරීමක් කළොත් ඒ මාත්‍රයෙන්ම මෙයාට පව් රැස් වෙනවා. ප්‍රාණඝාත අදහස තියාගෙන ගිහිල්ලා මෙන්න මේ වගේ සතෙක් අරගෙන එන්න කියලා කිව්වොත් ඒ මාත්‍රයෙන්ම මෙයාට පව් රැස් වෙනවා. ඊළඟට සඳහන් කරනවා ජීවක යම් කිසි මොහොතක ඒ පුද්ගලයා ගිහිල්ලා අර ගවයෙක් වෙන්න පුළුවන්, මුවෙක් වෙන්න පුළුවන්, සාවෙක් වෙන්න පුළුවන්, කුකුලෙක් වෙන්න පුළුවන්. ඊළඟට වෙනස් සත්වෙක් හරි වෙන්න පුළුවන්. ප්‍රාණඝාතයේ පිණිස රැගෙන එද්දි ඒ සතා යම් තාක් බියටපත් වෙනවද? තැති ගැනීමටපත් වෙනවද? ලොමු දැහැ ගැනීමටපත් වෙනවද? එපමණට මේ පුද්ගලයාට පාපයන් රැස් වෙනවා. ඊළඟට සඳහන් කරනවා ජීවක යම් කිසි අවස්ථාවක මේ ප්‍රාණියා නසව කියලා ප්‍රාණඝාතයට විධාන කරනවා නම් අන්නේ විධාන මාත්‍රයෙන්ම දැන් ඉස්සෙල්ල සඳහන් කළේ ප්‍රාණඝාතයට සතෙක් ගේන්න ඒ මාත්‍රෙම පව් පිරෙනවා. ඊළඟට වෙවුලමින් ඒ සතා අරගෙන එනවද? ඒ සතා වෙවුල එනවනම් අල්ලගත සතා එපමණට පව් පිරෙනවා.
ඊළඟට සතා ගෙනාවට පස්සේ මේ ප්‍රාණයන් නසව කියලා විධාන කරනවා නම් ඒ මොහොතේ මහා පාපයක් රැස් වෙනවා. ඊළඟ සඳහන් කරන යම් කිසි මොහොතක ඒ සතා මැරෙනකොට බොහෝ දුක් විඳිනවා නම් කපල වෙන්න පුළුවන්, තලල වෙන්න පුළුවන්, කුළු ගෙඩි වලින් ගහලා වෙන්න පුළුවන්, යවුල් වලින් ඇනලා වෙන්න පුළුවන්, උණු වතුර දාලා වෙන්න පුළුවන්, උණු වතුර දාලා තම්බල වෙන්න පුළුවන්, එල්ලලා මරලා වෙන්න පුළුවන්. කුමක් හරි ආකාරයකින් ඒ සත්ත්ව ඝාතනය සිද්ධ කරනවා නම් අන්නේ සත්ත්ව ඝාතනය සිද්ධ කරන වෙලාවේ යම් තාක් සතා මාරාන්තික දුක් විඳිනවද? එපමණට අර පුද්ගලයාට පව් පිරෙනවා, පව් රැස් වෙනවා. ඊළඟට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ඒ විතරක් නෙමෙයි ජීවක යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් හෝ නොකප මසින් ගටා බනිනව නම්, නින්දාවට පත් කරනව නම්, ඒ කියන්නේ කැපසරුප් විදියට මේ මාංශ වළඳන බුදුරජාණන් වහන්සේට හරි ශ්‍රාවකයන් වහන්සේට හරි නින්දා කරමින් යමෙක් කටයුතු කරනවා නම්, ඉතින් කැප මාංශ වළඳන භික්ෂුවට බනින්න බෑ. නින්දා කරන්න බෑ. අපහාස කරන්න බෑ. සඳහන් කරලා තියෙන අටුවාවේ කැප මාංශය හරියට සාකමය ආහාරයක් ගන්නවා වගේ කියලා. එනේ තමන් උදෙසා කළා කියලා ඇහුනෙත් නැති, තමන් උදෙසා කළා කියලා දැකලවත් නැති, ඊළඟට ඒ මාංශය දකිද්දි කිසිම සැකයක් උපදින්නෙත් නැතුව ඒ මාංශය පිළිබඳ පිරිසිදුවම ත්‍රිකෝටික පාරිශුද්ධ ශීලයේ පිහිටලා ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය වළඳනවා නම් අන්නේ වැළඳීම හරියට කොළ මැල්ලුමක් ආහාරයට ගන්නවා වගේ. ඒක කිසිම චෝදනාවක් කරන්න බෑ. චෝදනා කළොත්, ගටහා බැන්නොත් සඳහන් කරනවා යා බොහෝ පව් රැස් කර ගන්නවා කියලා. එතකොට පින්නත් අපිට හොඳට තේරෙනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ මාංශය පිළිබඳව දක්වපු මතය. බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතය කියන එක මේ බොහෝ සූත්‍රවල විග්‍රහ කරපු විවිධ ක්‍රම තියෙනවා. දැන් දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍ර, කූටදන්ත සූත්‍ර, මෙම සූත්‍ර කීපයක් තියෙනවා. චූල සීල, මධ්‍යම සීල, මහා සීල පිළිබඳව උපසපන් භික්ෂුන් වහන්සේලාගේ එහෙම ශික්ෂා විග්‍රහ කරපු. ඊළඟට සාලේයක වගේ සූත්‍රවල තියෙනවා බුදුන් වහන්සේ මේ දස කුසල කර්මපතවලදී ප්‍රාණඝාතය සහ ප්‍රාණඝාතයෙන් වැළකීම පිළිබඳව විග්‍රහ කරපු. අපි පොඩ්ඩක් අරගෙන බලමු එවැනි තැන්වල මේ සත්‍යයන් කෙරේ කටයුතු කළ යුතු ආකාරය විග්‍රහ කළ තියෙන හැටි. මොන බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ප්‍රාණඝාත කරන කෙනා ප්‍රාණඝාත කරන්නේ කොහොමද? පාණාති පාති හෝති. එයා ප්‍රාණඝාත කරනවා. ප්‍රාණඝාතී වෙයි. ලුද්ධෝ මේ ප්‍රාණඝාත කරන කෙනා හරීම රෞද්‍ර චරිතයක්. ප්‍රාණඝාත කරන කෙනා හරීම රෞද්‍රයි. ලෝහිත පානි මෙයාගේ අත සත්ත්ව ඝාතනය නිසා ලෙයින් තෙත් වෙලා තියෙන්නේ. වරින් වර. හත පහති නිමිට්ඨෝ මේ ප්‍රාණඝාතයේ යෙදෙන කෙනා කොහොම කෙනෙක්ද? හැමතිස්සෙම සතාසියපට ගහන කෙනෙක්. පහර දෙන කෙනෙක්. අදයාපන්නෝ මෙයාට කිසිම කරුණාවක් නැහැ සතාසීපාව ගැන. ඒ ප්‍රාණඝාත කරන කෙනා. ප්‍රාණඝාත නොකරන කෙනා ඔන්න චූල සීලාදී සඳහන් කළ තියෙනවා. දස කුසල කර්මපතවලදී ප්‍රාණඝාතයෙන් වැළකීමේදී සඳහන් කරනවා පාණාතිපාතං පහාය පාණාතිපාතෝ පටිවිරතෝ හෝති. මෙයා ප්‍රාණඝාතය අත්හැරලා ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනෙක් බවට පත් වෙනවා. සඳහන් කරනවා නිහිත දණ්ඩෝ මෙයා ප්‍රාණඝාතයකට දණ්ඩක්වත් අතර ගන්නෑ. මුගුරක්වත් අතර ගන්නෑ. නිහිත සත්තෝ මෙයා සතෙක් මරන්න, හාවෙක්, මුවෙක්, කුකුලෙක් මේ කවර ආකාරයේ සතෙක් මරන්න ආයුධයක්වත් අතර ගන්නෑ. ගෝනුස්සෙක් හරි වේවා. ඝාතනය කරන ආයුධයක්වත් අතර ගන්නෑ. ඊළඟට සඳහන් කරනවා ලජ්ජී මෙයා ප්‍රාණඝාතය පිළිකුල් කරන කෙනෙක්. ප්‍රාණඝාතයකට ලැජ්ජා වෙන කෙනෙක් මෙයා. කුඩා මදුරුවන්ගේ ඉඳලා ප්‍රාණඝාතය කරේ ලැජ්ජා වෙන කෙනෙක්. දයාපන්නෝ
මෙයා සත්වයන් කෙරෙහි හරිම දයාවෙන් කටයුතු කරනවා. ඒ දයාව කොහොම එකක්ද? මෙහෙම හැඟීමක් ඇවිල්ලා තියෙද බලන්න තමන්ට තමන්ගේ ජීවිතේ මදුරුව තමන්ගේ ළඟට එනව නේද? දරුවෙක් තමන්ගේ ළඟට එනවා වගේ දැනෙලා තියෙනවද? කුසගින්නේ කිරි ටිකක් නැතුව කිරි පිපාසෙන් ඉන්න පුංචි දුව හරි පුතා හරි තමන් ළඟට දන ගාගෙන ඉද්දි අම්ම කෙනෙකුට දරුව කෙනෙක් දැනෙන්නේ කොහොමද? කිරි ටික නැතුව අඬන දරුවගේ හඬ අම්මට ඇහෙන්නේ කොහොමද? දැනෙන්නේ කොහොමද? මදුරුවෙක් අඬාගෙන අපි සද්දෙට අපි ගාවට එන්නේ ඒ සතාගේ කුසගින නිවා ගන්න. බලන්න මේ සද්දෙට සමහරට කොච්චර වෛරයක් එනවද? ඊළඟට ඒ සතා අපේ ඇඟට වහන්නේ කුසගින්න නිවා ගන්න. අම්ම කෙනෙකුට දරුවෙකුගේ අර බඩගිනි ඇඬීම ගැන ඇතිවෙන හැඟීමයි. ඒ දරුවා කිරි ටිකක් බොන තමන්ගේ ළඟට ලං වෙනකොට ඇතිවෙන හැඟීමයි. මදුරුවෙක් කුසගින්නට ලේ ටිකක් බොන තමන් ළඟට සද්දේ දාගෙන එනකොට තමන්ගේ ඇඟට වහන කොටයි ඇතිවෙන හැඟීම සමානද කියලා බලන්නකෝ. බුදුරජාණන් වහන්සේ දුන්නේ ඒ වගේ මෛත්‍රී ඉලක්කයක්. මාතා යතා නියම් පුත්තං නාවිසා ඒක පුත්ත මනරක්කේ. ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණ. අම්මෙකුට දරුවෙක් දැනෙනා වගේ සියලුම ඒ මාතා යතා නියම් පුත්තං නාවිසා ඒක පුත්ත මනරක්කේ ඒවම්පි සබ්බ භූතේසු ඒවම්පි සබ්බ භූතේසු සියලුම සත්වයන් කෙරෙහි මාන සම්භාවය අපරිමාණ. එහෙනම් ඒ සත්ත්ව ගොන්නට මදුරුවක් තියනවද නැද්ද? බලන්න එතකොට අම්ම කෙනෙක් ළඟට කිරි පිපාසෙන් අඬාගෙන එන දරුවෙක් ගැන එනවා වගේ හැඟීමක් මදුරුවා ගැන ජීවිතේ වාර කීයක් ඇවිල්ලා තියෙනවද? එතකොට එහෙම හැඟීමක් තියෙන කෙනෙකුට මස් වෑංජනයක් දැක්කට පස්සේ තමන්ට සැක මාත්‍රයක් හරි තියෙනවා නම් ඒ මස ගැන සැක මාත්‍රයක් හරි බලන්න මේක මෙහෙම තේරුම් ගන්න. දැන් යම් කිසි ගමක් තියෙනවා හුදකලා වෙච්ච ගමක්. හුදකලා වෙච්ච ගමේ අපි හිතමු ජනගානය 500ක් ඉන්නවා කියලා. හුදකලා වෙච්ච ගමක්. වටේට මුකුත් ගම් නැහැ හුදකලා වෙච්ච ගම. ඒ ගමට පිටින් මුකුත් මස් මාංශ ගේන්නෙත් නැහැ. ගමක් තියෙනේ ගමේ 500ක් ඉන්නවා. ඒ ගමේ තියෙන ලොකු වැවක්. නැත්නම් පොකුණක් විශාල වැවක් කියලා අපි හිතමු. මේ වැවේ දැන් මේ ගමෙන් පිටතට යන්නෙත් නැහැ ගමෙන් පිටත අය මේකට එන්නෙත් නැහැ. මේ වැවේ මාළු මරණ කට්ටිය ඉන්නවා. මේ වැවේ මාළු මරණ කට්ටිය මේ මාළු අල්ලන්නේ මොන වගේ අදහසකින්ද? ගමේ මාළු කන අයට ගමේ මාංශ කන අයට මස් පිණිස මාළු මරන්නේ. ගමේ අය මාළු කන්නේ නැත්නම් එයාලා මරන්නේ ඇයිද? එයාලා මරන්නේ නැහැ. එයාලා ඒ වැවට බහලා මාළු මරන්නේ මොන වගේ හැඟීමකින්ද? ගමේ ඉන්නවා මාළු කන අය. එයාලට මේ මාළු මරන්නේ. එතකොට ගමේ ඉන්නවා මාළු කන අය. එයාලට මේ මාළු මරන්නේ. එතකොට ගමේ මාළු කන අය උදෙසා මැරීමක් වෙනවද නැද්ද? වෙනවනේ. එතකොට අපි සඳහන් කරන්නේ තමන්ගේ අතට බත් පිගානට මාළු කෑල්ලක් මස් කෑල්ලක් එද්දී පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ රට වටේ මහ මුහුදක් තියෙනවා. මේ මහ මුහුදේ මාළු අල්ලනවා පිරිස. මොකටද අල්ලන්නේ? රටේ ඉන්න අයට කන්න දෙන්න. රටේ ඉන්න අයටයි මාළු මරන්නේ. රටේ ඉන්න අය මාළු කන එක නතර කරොත් එයාලා මාළු මරණ එක නතර කරනවා. එතකොට තමනුත් ඒකට අඩංගු වෙලාද නැද්ද? මස් කනවනම්. ඔන්න යම්කිසි කෙනෙක් කුකුල් මස් කඩේකට යනවා. දැන් ගොඩාක් දැන් මම එක දවසක් දෙමටගොඩ දැන් එතකොට අවුරුදු
15ක විතර කලින් මස් විකුණන තැනකට මට යන්න වුණා. ගැන එතන මම අවශ්‍යතාවය සිද්ධ කරගන්න ගිය ඒ සංකීර්ණයේම පැත්තක මස් විකුණනවා. ඉතින් මම බලාගෙන හිටියා මොකද මෙතන වෙන්නේ කියලා. කුකුල්ලු එක මේ කාමරයක එදා මම දැකපු අවස්ථාවේ නම් 50ක් 60ක් විතර කෙකර ගගා ඉතින් 50ක් 60ක් විතර ඉන්නවා. ඔතෙන්ට සිංහලයත් යනවා ඊළඟට අනිකුත් ආගම්වලයත් යනවා. බෞද්ධ අනිකුත් ඔක්කොම යනවා. මෙයාලා ගිහිල්ලා අර කුකුළු දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා මෙන්න මේ කුකුලා කියලා පෙන්නනවා. පෙන්නුවට පස්සේ කුකුලා අරගෙන ගිහිල්ලා ලොකු තිරයක් තියෙන තිරේ එහා පැත්තට යනවා. ඊට පස්සේ දෙසරයක් විතර කුකුලාගේ හරි කිකිලියගේ හරි සද්දය ඇහෙනවා හයියෙන්. ඊට පස්සේ විනාඩි 5ක් විතර 10ක් විතර යනවා 10ක් යන්නෙත් නෑ. එයාලා හරි මේ කඩිසරයි. විනාඩි 5කින් විතර මැරිච්ච කුකුලා හැම ගහපු කුකුල ගෙනල්ලා තරාදිර දානවා. දාලා බර කිරලා අරයට දෙන මුදල් ගන්නවා. දැන් අපි හිතමු එදා දවසේ කුකුළු ටික ඉරුණා කියලා ඔහොම මරලා. ඊට පස්සේ මොකද වෙන්නේ? හෙට තව කුකුළු ටිකක් හිතට ගේනවා. එතකොට අර දවසේ අර 50ක් 60ක් අර ටික ගත්ත නිසා නේද ඊළඟ දවසට තව 50ක් 60ක් ගේන්න උනේ. තමයි යම්කිසි කඩේකට යනවා. තමයි යම්කිසි කඩේකට ගියාට පස්සේ කුකුල්ලු 10ක් මරලා එල්ලලා තියෙනවා. දැන් Tamanට වෙන කුකුල්ලු ඉන්නවා කියලාවත් පේන්නේ නැහැ. Tamanට පේනවා කුකුල්ලු මස් ගාත වශයෙන් එල්ලලා 10 දෙනෙක්ගේ. තමන් මේන් එකක් අරගන්න. දැන් 9යි තියෙන්නේ. දැන් කොකු 10න් 9ක තියෙන එහෙක නැහැ. දැන් තමන් ඒක අරගෙන ගෙදර ඇවිල්ලා ආපු පොඩ්ඩක් මේ දවල් වෙන්න ඒ කඩේටම ගියොත් අර හිස් වෙච්ච කොක්කේ කුකුලෙක් ඉන්නද නැද්ද? මැරිච්ච කුකුලෙක් ඉන්නවනේ. එතකොට බලන්න අපි වක්‍රව ඔය තමන් උදෙසා කියන එකට අහු වෙනවද නැද්ද? ඉතින් අපි නුවණින් හිතන්න. අපි මේ දැන් ධර්ම දේශනා කළානේ. දැන් අපි පින්තුන්ට අපි සඳහන් කරන්නේ මස් කන්න එපා. අපි එහෙම කියන්නේ මස් කන්න එහෙම කියන්නේත් නැහැ. මේ දේශනා නුවණින් විමසන්න. නුවණින් විමසලා කැප නොවන දේ, ඒ කියන්නේ සුදුසු නොවන දේ භාවිතා නොකරන්න. උත්සාහ කළොත් හොඳයි කියලා අපි හිතනවා. ඊළඟට තණ්හාව නොවැඩෙන විදියට කැප දෙයක් වුණත් භාවිතා කරද්දී කටයුතු කරන්න. දැන් බුදුරජාණන් වහන්සේ වුණත් අර දේවදත්ත ස්වාමීන් වහන්සේ ජීවිතාන්තය දක්වාම මස් මාංශය වැළකී යුතුයි කියලා කාරණාවක් අරගෙන ආවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ කැමති අය ඒක සමාදන් වෙන්නේ, කැමති අය කැමති දෙයක් කරන්න. මොකද කැප මාංශ කියලා දෙයක්ත් තියෙනවනේ. කැප මාංශය අර තමන් උදෙසා කළා කියලා සැකත් නැත්තම් තමන් උදෙසා කළා කියලා කිසිම ඇසීම් මාත්‍රයක්වත් දැකීම් මාත්‍රයක්වත් නැත්තම් සැක ඒක කැපයිනේ. ඒක හරියට මුකුණු වැන්න මැල්ලුමක් ගන්නවා වගේ කියලානේ අටුවාවේ තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා කැමති කෙනෙක් ඒක සමාදන් වෙන්න. කැමති නම් මාංශය නෝලදාම ඉන්න. කැමති නම් හැබැයි කැප මාංශය විතරයි. ඉතින් ඒ නිසා පින්නත්නි මේව නුවණින් කල්පනා කරන්න. ධර්ම විනයට දමල මේ කාරණා දිහා බලන්න. ඊට වඩා එහා දිහාක් අපට බරක් පටවන්න බෑ. නුවණින් මේක තේරුම් ගන්න කියලා අපි ආරාධනා කරනවා. ඉතින් ජීවක වෛද්‍යවරයා සහ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අතර සිද්ධ වෙච්ච මාංශ වැළඳීම සම්බන්ධ ගැටලුව මුල් කරගෙන තමයි මජ්ක්‍ධිම නිකායේ ජීවක සූත්‍රය 56 වෙනි සූත්‍රය වශයෙන් සනිටුහම් වෙලා තියෙන්නේ. හැම දිනාටම ආශිර්වාද කරනවා, සිත ප්‍රාර්ථනා කරනවා. තණ්හාව නොවැඩෙන විදියට ප්‍රාණඝාත ආදී විශේෂෙහි කිසියම් ආකාරයකවත් අනුබලයක් නොදෙන විදියට කිසියම් ආකාරයකවත් අනුබලයක් නොවන විදියට අපේ පින්නතුන්ට ජීවිතේ සාර්ථක කරගන්න, ප්‍රතිපත්තිය බලවත් කරගන්න මේ හැම දෙයක්ම අපි කියන්නේ ඇයි? අපේ පින්නතුන් ඉක්මනින් නිවන් දක්වන්න
හැඟීමක් තියෙන නිසාමයි. තණ්හා මාත්‍රයක් හරි අඩු කරලා තියෙනවා නම් වැරදි සංකල්ප තුනක් ඒව දුරු කරලා නිවැරදිව මේ අනුභවය කළ යුත්තේ කොහොමද කියලා තේරුම් ගන්නවලා ප්‍රතිපත්තියටම තවත් තල්ලු කරන්නයි මේ හැම කැපකිරීමක්ම ජයමග රූපවාහිනී නාලිකාව ඇසුරු කරගෙන මේ ගෞරවනීය සංඝරත්නය සිද්ධ කරන්නේ. හැම දිනාටම සිත පතන ආශිර්වාද කරනවා මේ උතුම් බුද්ධ ශාසනය තුළදීම උතුම් ධර්මාවබෝධය ලැබේවා කියලා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති.